පළමු අයවැය කතාව ලෙස කරු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇමතුමාගේ ඉදිරිපත් කිරීම අනුව එහි 2022 වර්ෂයට අපේ රටේ ආර්ථික හා කළමනාකරණය හා සංවර්ධන ක්‍රියාදාමයත් ඒ වගේම සරල ක්‍රියාමාර්ග තුලින් රටේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ගත්තා වූ එඩිතර පියවරවලට මම පළමු කොට සුබ පතන්න කැමතියි. ලෝක ආර්ථිකය ඉතාමත් අමාරුවෙන් ඔළුව ඔසවන කාලයක්. 2022 ගත කරන බව ඔවුන්ගේම සංඛ්‍යාලේඛන ප්‍රකාශ කරන පසුබිමක සිට මුදල් ඇමතිතුමා උට්ටාන වීරෙන් උට්ටාන අයවැයක් රටට ලබා දීලා තිබෙනවා. දැවැන්ත උත්සාහයකින් අපේ රටට හිසෝසවන්නට පුළුවන් මාර්ගය ඉතා පැහැදිලිව මෙයින් පෙන්නුම් කරනවා. මට පෙර කතා කරපු සංවිධායකතුමා විරුද්ධ පක්ෂේ ප්‍රකාශ කරා යම් යම් අඩුපාඩුකම් ඇතුමා කියලා තියෙනවා. අඩුපාඩුකම් නෙමෙයි. ඉතා පැහැදිලිව යථාර්ථය යම් යම් අංශවල දීර්ඝ කාලයක් වර්ෂයක් නෙමෙයි දශක දෙක තුනක් තිස්සේ ඇදී එන නාස්තිකාර ක්‍රියාමාර්ග ගැන මුදල් ඇමතිතුමා අවංකව ප්‍රකාශයක් පාර්ලිමේන්තුව හා රටට කරලා තිබෙනවා. ඒවා නිවැරදි කියලා හිතුයි. ඔබතුමාලා කැමති වුණත් නැති වුණත් ඒවා නිවැරදි කළ යුතුයි. ඒ නිවැරදි කිරීම සඳහා ගත හැකි පියවරවල් ගැන එතුමා යෝජනා කළා. I just wanted to mention, sir, I will quote from Honorable Kiriyalla's favorable institution, the IMF. October 2021, the global economy is projected to grow by 5.9 in 2029 and 4.9 in 2022. The world output 2020 minus 3, 2021 5.9, 2022 4.9. They make it from advanced countries right down. The figures are given. It is expected in Asia that there would be a growth. I would like to quote, I would like to get this into Hansard, Honorable Speaker. මොකද මේ නිසා අපට තිබෙන අවස්ථාව වැඩි වෙනවා. ලෝක ආර්ථික පසුබෑමකින් හැරි හිසෝසවන අවස්ථාවකදී අපේ ආර්ථිකයේ අපනයනයන් පදනම් කරගෙන තිබෙන තත්ත්වයන් මත මේ අයවැය ලේඛනය මීට වඩා ගරු මුදල් ඇමතිතුමා බලාපොරොත්තු වෙන 5.6කට ගමන් කිරීමේ ඉලක්කයට යන්නට පුළුවන්කම අපේ දැඩි විශ්වාසය හා කැපවීම විය යුතුයි. ඒ නිසා මේ ලංකාවට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක බව මේ සංඛ්‍යාලේඛන ඔප්පු කරනවා. ගරු සංවිධායකතුමා විරුද්ධ පක්ෂ කිව්වා අපිට මතකයි එතුමා රට බාර දෙන්න අවස්ථාවේ අපේ ජයග්‍රහණයට ඒ වෙලාවේ කිව්වා එදා තිබුණු තත්ත්වය 2019 අපට බාර දුන්නේ 2102ක 2.2ක වැටුණු කඩාල දමන ලද ආර්ථිකයක්. යහපාලනයක් තිබුණේ නැහැ. යහපාලනය කඩා වැටිලා යමපාලනයක් බවට පත් වෙලා තිබුණා. ඔබතුමාට අපිට මතකයි. අකමැත්තෙන් වූ කනගාටුවෙන් අපේ රටේ පාස්කු දිනේ මහා විනාශය වෙනකොට ඒ තොරතුරු දැනගෙන කටයුතු නොකිරීම පිළිබඳ වගකී යුත්තන් කවුද කියන එක වීදුරු කාමරේ කණ්ණාඩියක් ගිහිලා ඉස්සරහට ගිහිලා ලක්ෂ්මන් කිරියල් ඇමතුමාට බලන්න කියනවා. ඒ මහා විනාශයට කවුරුත් නෙමෙයි මුළු රටක් මුහුණ දුන්නා. මුළු රටක් මුහුණ දුන්නා ඒ කඩා වැටීම. අද අපිට කියනවා යහපාලනයක් තිබුණා කියලා. එතනින් පස්සේ ආර්ථිකය තවත් හෙල්ලිලා වැටෙන්න පටන් ගත්තා. සංචාරකයන්ගේ පැමිණීම අර්බුදයකට පත් වුණා. ඊට පස්සේ මෙතුමා ඉන්නවා. තුමාලා උත්සාහ දරලා යලිත් පණ ගන්නට පුළුවන්කම ඇති වුණා. නමුත් මේන් ඇතිවෙච්ච දැවැන්ත පසුබෑම සෙල්ලීම අපි අමතක කළ යුතු නැහැ. 2009 අපිට බාර දුන්නේ
ඒ කඩා වැටිච්ච රට 2020 ගරු කතානායකතුමනි කොවිඩ් ආවා. ලෝකයේ අනික් රටවල් වගේ මේ සියලු අපේ ගහර අපේ ආණ්ඩුව ගමන් කර තිබෙනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් අග්‍රාමාත්‍යතුමත් අපේ ජනවරමේ තුලින් කටයුතු කිරීමේ හැකියාව අපි ඇති කරා. 2021 කොවිඩ් තවමත් බාධා ඇති කරනවා අදත්. මේ කිසිවෙකුට කියන්න පුළුවන්ද මං කියපු සංඛ්‍යා ලේඛන අනුව ලෝක ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා කියලා නෑ. එක්සත් ජනපද ඇමරිකාවේ සුමාන දෙකක් නෑ. කොංග්‍රස් මණ්ඩලයට ගිහිල්ලා තමන්ගේ ණය සීමාවල් වැඩි කරන්න අවසර ගත්තා. මොකටද? ලෝකයේ පොසත්ම රට කියන එක්සත් ජනපද ඇමරිකාව. මේගොල්ලන් කතා කරනවා ඒගොල්ලන්ට පුළුවන්ලු ගිහිල්ලා සල්ලි අරන් එන්න. මේ වීලු කතා එක්සත් අපි රටක් ඇටියට මුදල් ඇමතිතුමා ගිය සතියේ ලෝක බැංකුව ආවා. අපි සාකච්ඡා කරා. ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරන කිසිම මැලිකමක් අපිට නැහැ. යම් මාංශවලට ආධාර අකණ්ඩව ගෙන ඉදිරියට ගෙන යන්න ඒ අයගේ සහයෝගය අපිට ලබා දෙන ජනාධිපතිතුමත් හම් වෙලා ගියා. ඒ නිසා නැති ප්‍රශ්න කෙරෙහි විශ්වාසය තබන්නේ ඇයි කරු කතානායකතුමනි? රට කඩා වැටෙන්න ඕන ආණ්ඩුවක් ලැබෙයි කියලා හිතන් ඉන්නවා. මොකක්ද 2020 දී කිව්වේ? මේ පාර්ලිමේන්තුවේදී කිව්වා ආණ්ඩුවට කොවිඩ් ප්‍රශ්නයට කාගේවත් සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා. මේ විපක්ෂෙමයි. ආණ්ඩුවට කොවිඩ් ප්‍රශ්නේ කළමනාකරගන්න බැරි වෙනවා කියලා. මහා විනාශයක් වෙනවා කියලා. ඒ ජයගත්තේ නැද්ද අපි? ඒ කළමනාකරණය කරගන්න පුළුවන් උනේ නැද්ද? ඒ පුළුවන් වීම නිසා ආර්ථිකය යලි පණ ගැන්වීම ආරම්භ වෙලා නැද්ද? ඒ නිසා කලින් කලට විපක්ෂය Tamanට තෝරාගත්තා වූ මිත්‍යාවන් පස්සේ ආණ්ඩුව කඩා වැටෙනවා කියන එක පෙන්වමින් ජීවත් වෙන්න තමයි දේශපාලන වශයෙන් උත්සාහ දරන්නේ. රටට ජනතාවට තිබෙන ආදරයක් ගැන මං හිතන්නේ නෑ මේ අය ජාතික වශයෙන් කල්පනා කරනවා කියලා. ඒ නිසා අදිෂ්ඨානයෙන් 2022 හරහා ගමන් කරන්න ගරු කතානායකතුමනි මේ අයව මං කාලේ ගන්නේ නෑ වැඩි කුඩා දරුවන් කිරි දෙන මව්වරුන් වැඩිහිටියන් ඇතුළු සමාජයක් විසින් රැක බලාගත යුතු සියලු කොටස් වෙත පූර්ණ අවධානය යොමු කරන ලද අයවැයක්. අභියෝගාත්මක කාල පරිච්ඡේදයක වුණත් මේ කටයුත්ත ඉෂ්ට කර තිබෙනවා. ඒ වගේම රටේ විවිධ ක්‍රියාකාරී ආර්ථික බලවේගයන් එකවර කිසි කලකටත් වඩා වැඩි වටිනාකමක් ගෙන දෙන ප්‍රතිපාදන අයවැය ලේඛනයෙන් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම තමයි බල ශක්ති සමීකරණය රටේ ආර්ථික ක්‍රියාවලට සහනයක් දෙන නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන ඒ සඳහා අඛණ්ඩ සැපයුමක් ලබාගත හැකි බල ශක්ති ආරෝපණයක් අවශ්‍යයි. ඒ අතරම පරිසර හිතකාමී සූර්ය ශක්තිය සුළං බලය අලුත් ජල විදුලි ආදී ප්‍රභවයන් කෙරෙහි ස්වභාව ධර්මයාගේ දායාද ඇති රටක් ඇටියට මෑත කාලයේ පුළුල්මතන ආයෝජනය ඇති අයවැයක් බවට පත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ පුරා ඇති ග්‍රාම සේවක වසං 14500ටම එකම ප්‍රමාණය උතුරු කරේ පේදුරු තුඩුවේ ඉඳලා දකුණු කරේ දෙවින්දර තුඩුවට හැම ග්‍රාම සේවක කොටසකටම එකම ප්‍රමාණය ඒ වගේ කවුරු දෙන්නත් පළාත් පාලන කොට්ටාසවල කවුරු පෙරදිලා හිටියත් മന്ത്രിවරු අඩුවෙන් පත් වෙලා ඉන්නවා නම් විරෝධ පක්ෂ දිනපු අයටත් විපක්ෂයේ മന്ത്രിවරුන් සියල්ලටත් එකම ප්‍රමාණයේ ඍජු ප්‍රදානයන් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන අයවැයක් බවට පත් කරලා තිබෙනවා. මෙවැනි යෝධ පියවරක් ගැනීම මම හිතන්නේ මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. කෙලින්ම ගමට මේ ශක්තිය ජාතික නිෂ්පාදනය වැඩි කරන්න, ජීවනෝපාය වැඩි කරන්න, විවිධ කටයුතු සඳහා එදිනෙදා මහජනයාගේ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් අයවැයක් පටපත් කරලා තියෙනවා. ඉතින් විරුද්ධ පක්ෂයේ മന്ത്രിතුමෙක් නැගිටලා කියනවා නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා රට ආණ්ඩුව මම දන්නේ තමන්ගේ විරුද්ධ පක්ෂය අපිට ඒ කාලේ මෙහෙම සැලකුවේ නැහැ. ගරු කතානායකතුමනි. අද රටේ හැම කොට්ටාසයකටම රටේ හැම ජන කොට්ටාසයකටම ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපන ශාස්ත්‍ර සම්පූර්ණ ලෙස ආවරණය වෙන පරිදි දැවැන්ත ආයෝජනයක් කළා තිබෙනවා. අපේ රටේ විශාලතම ජයග්‍රහණ කෘෂිකර්මය වගේම සෞඛ්‍ය අධ්‍යාපනය තමයි
අපේ රටේ තියෙන ලොකුම ජයග්‍රහණයන්. ඒවා කිසිවක් අඩු කරලා නැහැ. කිසිම ශාස්ත්‍රයක විශ්වවිද්‍යාලයේ සිට පළවෙනි වසරේ ප්‍රාථමිකයේ සිට සෑම ශාස්ත්‍රයකටම අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තිබෙනවා. ඒගොල්ලන් හිටියනම් ගුරුවරුන්ගේ විසමතාවය විසඳනවා කිව්වද 94 ඉඳන් මේ ප්‍රශ්නේ තිබුණා. ඒගොල්ලන්ගේ ආණ්ඩුව ආවා ගියා. අපි මැරී ඉපදුනේ නෑනේ. ආවා ගියා. යහපාලනයකුත් තියාගත්තා. විසඳුවාද? නෑ. යෝධ මුදල් ප්‍රතිපාදනය. මුදල් ඇමතිතුමා මේ විෂමතාවේ හමාර කළා. ඊටම වැදගත් ඉතිහාසයේ අමතක නොවන අවස්ථාවකට අධ්‍යාපන ශාස්ත්‍රයේ විදුහල්පති ගුරුවරුන්ට ලබා දෙන්න රුපියල් බිලියන 30ක් 32ක් වෙන් කළා තිබෙනවා. ඒ කෙලින්ම තියෙන ප්‍රතිපාදනය පමණයි. මගේ මිත්‍ර ලක්ෂ්මන් කියලා මන්ත්‍රීතුමාට කියනවා තව බිලියන ගණනාවක් එතුමා පළාත් සභාව මගින් අධ්‍යාපනයට වෙන් කළා තියෙනවා. 7.5% ඉක්මවලා තියෙනවා. තව ශාස්ත්‍ර ගණනාවකින් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. පුද්ගලික ශිෂ්‍යයන් ගමන් කරන විවිධ ගමනාගමන පහසුකම් වලට වෑන් රථවල සිට බස් කුඩා බස් රථ සඳහා වෙනම මුදලක් වෙන් කරලා තිබෙනවා ගරු කතානායකතුමනි. ඇයි මේ අර්බුදකාරී කාල පරිච්ඡේදයේ අපි සෞඛ්‍යයට ගරු කරමින් මේ කටයුතු කරන්න ඕනේ. ඒ සෞඛ්‍යයට ගත කරමින් කටයුතු කිරීමේදී අතිරේක වැයක් ඒ ප්‍රවාහන අංශවලට වැය වෙනවා. ඒවා පිළිගෙන තියෙන මුදල් ඇමතිතුමා. ඒකට වෙනම මුදල් වෙන් කර තිබෙනවා. ඒ නිසා මම හිතනවා අපේ ගරු ඇමතිතුමාලා මේ වැදගත් අවස්ථාවේදී මම සටහන් කරොත් තාම වැරදි, ඊටාම නිවැරදි ඓතිහාසික සම්දිස්ථානයක් අධ්‍යාපනයට මේ ලබා දීලා තිබෙනවා. Historical milestone in the education sector of Sri Lanka. අපි එතනට හැරිලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලේ දැනුමෙන් සමන්විත අලුත් පරම්පරාවකට රට හැරෙන්න අවශ්‍ය සියලු ආයෝජනයන් යලි ඇති කර තිබෙන බව මම විශේෂයෙන් මේ අවස්ථාවේ ආයවැය ලේඛනයේ සම්බන්ධව කියන්නේ. ඒ නිසා පාසල් ප්‍රාථමික ද්විතීක විශ්වවිද්‍යාල වෘත්තීය දුරස්ථ නව තාක්ෂණ අධ්‍යාපනයේ එවාගේම දහම් ආගම් අධ්‍යාපනය වෙනුවෙන්ද එලෙසම මුදල වෙන් කර තිබෙනවා. අනාගත පරපුර ලෙස අපේ දරුවන් කෙරෙහි විශාල ආයෝජනයක් මේ මගින් තැන්පත් කරලා තිබෙනවා. එය නෑ කියවනවා නම් කවුරු හරි മന്ത്രിවරයෙක් තමන්ගේ ගෙදරදොරේ දරුවන්ට තමන් කරන්නේ අපහාසයක් කියන ටික කියන්න ඕනේ. පාසල් විවෘත කරලා තියෙනවා. ඔක්තෝබර් මාසයේ 1 වෙනිදා තමයි සෞඛ්‍ය නීති ඉවත් කරේ. ඔක්තෝබර් මාසයේ 1 වෙනිදාන් පස්සේ තමයි පාසල් විවෘත කරන්න පුළුවන්කම ආවේ. ප්‍රාථමික පන්ති වලින් ආරම්භ වුණේ 2,40,000ක් ගුරුවරු ඔක්කොම එන්නත් කළා තිබෙනවා දෙවරක්. ඒ එන්නත් කළා තමයි පාසල් පටන් ගත්තේ. ඒ නිසා අපිට පාසල් අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන්කමට ඇවිල්ලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනිකුත් ශ්‍රේණි පාසල් වල ආරම්භ කරනවා කර කතානායකතුමනි. ඒ නිසා අපි කවුරුත් සතුටු වෙන්න ඕනේ මේ දොරවැස්මෙන් පස්සේ after the lockdown that the schools have opened irrespective of political priorities that we stand for. It is our children who are going to school. They will be going through school and going up the ladder to enter the future as across the universities and other areas that are being opened. ඒ නිසා කුඩා දෙයක් අල්ලගෙන මහා බරක් ඇටියට පෙන්වන විරුද්ධ පක්ෂය තවත් අසාර්ථක වුණා. එයා කිව්වා මේ අපිට මේකට ගෙවන්න සල්ලි නැහැ කියලා. අපි සාකච්ඡා කරමින් කොටසින් කොටස ගෙවන්න උත්සාහ දරලා ඒට එකඟ නැත්නම් මුදල් ඇමතිතුමා පැමිණලා තියෙනවා. යලිත් මම සඳහන් කරනවා කොහොම හරි මේ දැවැන්ත මුදල ලබා දීලා තිබෙනවා. ඒ තරම් ඓතිහාසික අවස්ථාවකට අපි පැමිණියාම විපක්ෂය දැන් යලිත් කතා කරන්න හදනවා මොකක්ද අපි කර දෙන්නේ කියලා අහන්න. ගරු
කතානායකතුමනි මට මතකයි අපේ කම්කරු ඇමතුමා ඉන්නවා. නමුත් මම සීපත් කරන්න ඕනේ. එදා විපක්ෂයේ මේ වගේම නැගිටලා මේ පාර්ලිමේන්තුවේ කිව්වා කොවිඩ් හරහා ලක්ෂ ගණන් මිනිසුන්ට රස්සාව නැති වෙනවා කියලා. වැඩ පොළවල් වහනවා කිව්වා. දහස් ගණන් හෙට අනිද්දා පාරට එළියට දානවා කිව්වා. දොර ඒ අයගේ රක්ෂාවල් නැති වෙනවා කියලා. නමුත් මම කියන්නට ඕනේ රක්ෂාවල් ලක්ෂ ගණන් නැතිවීම වළක්වන්න කම්කරු අමාත්‍යවරයා හැටියට මට එදා මැදිහත් වෙන්න පුළුවන්කම ඇති වුණා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ වගේම ටාස්ක් ෆෝස් එකේ බැසිල් රාජපක්ෂ මැතිතුමා අපි ත්‍රිපාක්ෂික එකඟතාවයකට ආවා. කිසි කෙනෙක් අස් කරන්නේ නැහැ කියලා. අපේ ආණ්ඩුව වැඩ කරන ජනතා හිතකාමී. ඒ වගේම නිෂ්පාදනය යලි පටන් ගමු කියලා ක්‍රමානුකූලව. ඒ අනුව තමයි ඒ ත්‍රිපාක්ෂික ගිවිසුම සාර්ථක වුණේ. ඔබලා එදත් ඇවිල්ලා කිව්වා ලක්ෂ ගණන් මිනිස්සු එළියට දානවා කියලා. ඔව්. මොකද ඔබලා බලන්නේ පොතේ ගුරු හැටියට අනිත් දේ විතරයි යථාර්ථය නෙවෙයි. ඉන්දියාවේ ලක්ෂ ගණන් එළියට දැම්මා ෆැක්ටරි වහලා. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි තත්වයකට පරිවර්තනය වෙන්න අපි ඉඩ තිබ්බේ නැහැ. මාසිකව රුපියල් 14500කට අවම ගෙවීමක් ගෙදර සිටියත් ලබා දුන්නා. කම්කරු ඇමතිතුමා ආරක්ෂා තියලා තිබෙනවා. ඒ වගේම නිෂ්පාදනයේ පටන් ගත්තා. Especially apparel sector started to re-export, reorient and re-export. ඒක අමතක කරන්න එපා. ඔබලා කිව්වා අපිට කිසි දෙයක් පිට රට පටවා ගන්න බෑ කියලා. මගේ මිත්‍රවරුනි ලෝකේ අපි විතරක් නෙමෙයි කන්ටේනර් ගමනාගමනය යන්නේ හිටියා. අමතක නැද්ද? නැව් ගමනාගමනයට කන්ටේනර් පටවන්න බැරි තත්ත්වයක් ලෝකෙ තිබුණා. අදත් සම්පූර්ණ වෙලා නැහැ. තමුන්නාන්සලා ඇවිල්ලා කතා කරනවා. ඇයි ශ්‍රී ලංකාවට අරක කරන්නට බෑ මේක කරන්නට බෑ කියලා. නමුත් මේ වෙනකොට රබර් මිල නැගලා තියෙනවා. කිරියල්ල මන්ත්‍රීතුමාගේ අර ගම් පැත්තට ගියා නම් රබර් මිල නැගිට බය ගම්මු කියයි ටෙලිෆෝන් කෝල් එකෙන් ආපු පණිවිඩය නෙමෙයි ගම්වල කාන්තාවන් කියන්නේ රබර් කිරි කපලා අපිට දැන් ටිකක් වැඩි කියලා. ඒක මම මේ කියන්නේ. ඒක නිසා අපිට ඒ වගේම අනෙත් මිල වැඩි කර ගැනීමේ උත්සාහයකට මේ අයවැය ලේඛනය ලබා දෙලා තියෙනවා. මම අපේ මිත්‍ර රටවල් ගැන සඳහන් කරා. අපිත් එක්ක ඔක්කොම මනාපලු. අපිත් එක්ක මනාපනම් අපිට ඉන්දියාව ලබා දෙයිද එන්නත් නොමිනේට් ලබා දුන්නා. මුදලටත් ලබා දුන්නා. ඉන්දියාවේ ආර්ථික අර්බුදයක් වෙනතු. චීනය ලබා දුන්නා යෝධ ප්‍රමාණයක්. ස්පුට්නික් රුසියාව ලබා දුන්නා. ඇමරිකාව ලබා දුන්නා. යුරෝපේ ලබා දුන්නා. ඉතින් ඒ තමුන්නාන්සලා කියනවා අපිට ජාත්‍යන්තරව මිත්‍රයන් නැති නැහැ කියලා. ඉතින් මේ වගේ බොරු කා සඳහාද කියන්නේ? රුසියාව, ජපානය, මැද පෙරදිග වැනි රටවල් වල ආර්ථික ශක්තිය ලැබුණා. ඒ වගේම විශේෂයෙන් විවිධ රටවල මහ බැංකු ශ්‍රී ලංකා මහ බැංකුව සමග මූල්‍ය අවබෝධයට ඇතිව කටයුතු කරා. කිසිම රටක විශ්වාසය නැත්තම් මෙහෙම කටයුතු කරන්නේ කොහොමද? අපෙන් අහනවා. ගරු මුදල් ඇමතුමා පැහැදිලි කරා. ඔබලා සවන් දුන්නා. නමුත් ඔබලා කැමති කියන්න රටට මේක කරන්න අමාරුයි කියලා. විදේශ ණය කෙරෙහි තිබුණු දවන්ත බර අඩු කරගෙන යාමට රජයේ ප්‍රතිපත්තිය හැටියට කල්පනා කරලා තිබෙන නිසායි මේ වැඩ පිළිවෙලට අපි අවතීර්ණ වුණේ. ඉතින් ඔබතුමාලා ඒ වෙනුවට කියන්න හදන්නේ අපට රට කරගෙන යන්න බෑ. Sri Lanka is making use of all financial instruments available to us. We didn't invent any of these, my dear friends. They existed around the world. Various countries have used them under different conditions. Swaps, bonds, barter, FDI, joint ventures and such kind of instruments. Instead of heavy borrowings, if available to us, we will use without hesitation, but under certain conditions that we will stick to. That is what we have stated. විපක්ෂය තවත් බොරු කිව්වා. විදේශ ණය වාරික ගෙවන්න බැරි වෙනවා කියලා. ඒක තමයි මම කිව්වේ. බැරි වුණාද? නෑ ඔක්කොම ගෙවුවාද දක්වා. දැන් ඉතින් කියනවා අපේ ඉතිරිය තියෙන්නේ. අපි ණය ගෙවලා තිබෙන බව සත්‍ය හැටියට ඔබතුමාලා පිළිගන්න ඕනේ. ඒ වගේම මුදල් ඇමතුතුමා ඒ විශ්වාසය ඇතිව තමයි ඉදිරියේදීත් අපි ණය
ගෙවන්නට පුළුවන්කම කෙරෙහි මේ අයවැය ලේඛනයේදී විශ්වාසයෙන් සඳහන් කරේ. මගේ මිත්‍ර හර්ෂ සිල්වා හිටපු ඇමතුමා සඳහන් කර විදේශ රැකියාවල් වලින් ලැබෙන සල්ලි අපි උගස් තියන්න හදනවා කියලා. ඒවා ලංකාවට ලැබෙනවා නම් ඒවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය විදේශ විනිමය බවට පරිවර්තනය වෙනවා. ඉතින් විදේශ විනිමය නැහැ කියලා කියන කතාව එක පැත්තකින් කියමින් අනෙක් පැත්තකින් කියනවා විදේශ විනිමය ලැබෙන දෙයින් මේවා ගෙවන්න හදනවා කියලා. Sri Lanka has honored all foreign debt payments that were due within the past 2 years. Amidst the COVID crisis, misleading false statements by the opposition. Irrespective of what opposition is saying, we have fulfilled our financial obligations and won the trust of the international financial agencies that we are in the present circumstances, amid all these problems that we are managing, without going into any kind of a sovereign default. You all were predicting. This House remembers what you all were saying, that we are going into a sovereign default. How many times you all have repeated this in the House? Why are you all behaving like this? The international crisis, all of us must protect our citizens, our country and our economy. Not look for other reasons to oppose. මම හිතනවා මේ නිසා කරුකථානායකතුමනි අද වෙන විට ලෝකේ න්‍යායාත්මක ආර්ථික විශ්ලේෂණ විශේෂයෙන් උපදෙස් සියල්ල බොරු මිත්‍යාවන් බවට පත් වෙලා තිබෙනවා. මගෙත් එක්ක සමහර විට මගේ හිත මිත්‍ර හිටපු අග්‍රාමාත්‍යතුමා එකඟ වෙයි. මහජන එක්සත් පෙරමුණ හැමදාම මේ පොතේ ගුරුවාදය ප්‍රතික්ෂේප කළා. හෙලා දැක්කා. ලෝකයේ දියුණුවයි කියන ආර්ථිකයන් උත් අද කොවිඩ් නිසා අමාරුවේ වැටලා මං කලින් කිව්වා. ගිය මාසේ එක්සත් ජනපද ඇමරිකාවේ සෙනට් මන්ත්‍රී මණ්ඩලය ණය සීමාව වැඩි කරා. You agree? ඒ වගේම අනිත් රටවල් මේ විදියටම ආර්ථිකයේදී වෙනද වගේ එක න්‍යායාත්මක formula. There is no static formula. This is where you all in the opposition and we have to think. This is what the Honorable Minister of Finance has very clearly stated. Some say, we know from both sides, from the right to the left, all the theories have been worked out today in order to achieve the progress and protection each society wants in this crisis. Because we have never faced this crisis before. ලෝක යුද්ධයක් ආව ඉවර වුණා. නමුත් ලෝක යුද්ධයක් නෙමෙයි මිනිස් ජීවිත පිළිබඳ අවිනිශ්චිතභාවය කියන්නේ. මම මගේ කතාව අවසන් කිරීමට මත්තෙන් ඒ නිසා අපි මොන ආර්ථික න්‍යායේ පොතේ ගුරු වාදයෙන් වන්ට ගොදුරුව සිටියත් එයින් මිදුණු යථාර්ථික වැඩපිළිවෙළවල් වලට අවතීර්ණය වෙන්න ඕන බව තමයි මේ අයවැය ලේඛනයේ. මම හිතන්නේ ගරු මුදල් ඇමතිතුමා මම කලින් කිව්වා ඒ තවදුරටත් සඳහන් කරන්න ඕනේ ග්‍රාමීය ආර්ථිකයේ දේශීය ආර්ථිකයේ ශක්තිමත්ම භාවය ඇති කරන්න අයවැය ලේඛනයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. The rural economy to be the forerunner of the national economy. We are not going against the private sector. We are not going against any other sector. He has agreed to revive and given assurance to even the cooperative sector. මම ස්තුතිවන්ත වෙනවා. අපේ මන්ත්‍රීතුමා අපේ පළාත්වල ඔබේ ආණ්ඩු හොඳින් වැඩ කරා කියලා කිව්වා. පසුගිය කාලෙම ණය ගෙවා ගන්න බැරිව අසරණව ග්‍රාමීය සම්පකාරවල තැන්පත් කරපු කෝටි ගණනක මුදලක් තැන්පත් කරපු අහිංසක ගැමි ජනතාවගේ ඒ මුදල් නැතිව ගියා. Central Bank did not act. As a result, similarly, Central Bank failed to act in terms of some other finance companies. This is why they were collapsing. Before they collapse, the necessary steps have to be taken. Otherwise, we have to reimburse what has been lost. Garu Mudal Namatituma, a Naya Sampuranen Yali Geva de Mimata, Ha, Sampakara Anse Gargata Nagatumani. ගාල්ලෙන් එහත් සම්පකාර සංගම් ගණනාවක එසේ තැන්පත් කරපු මුදල් ඒ අයට අහිමි වෙලා තියෙනවා. ඒ සියලු දෙනාට ඒ විශ්වාසය ඇති කරලා තිබුණා. ඉතින් අවසානයේදී ගිය ආණ්ඩුව වැඩේ වරද්දගත්තේ මහා බැංකුවේ මහා හොරකමින්.
මේකෙන් තමයි ගිය ආණ්ඩුව ආපු හැටිම වැඩ වරද්ද ගත්තේ. ඉතින් මුදල් මන්ත්‍රීතුමා ආවේ කතාවේ කියනවා. මගේ මිත්‍ර කිරියල්ලේ මන්ත්‍රීතුමාට ඒක මතක නැහැ. මහා බැංකුවට සිද්ධ වෙච්ච දේ. ඒක තමයි ආර්ථිකයේ කැළඹපු ලක් කරපු පසුගිය රජය සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ වජ්ජාවට මුල් වුණු perpetual treasuries නැමැති සමාගමට අයථා ලෙස මූල්‍ය වංචා සහගත උපයාගත් ඒ ප්‍රධාන හැම සතයක්ම යලි භාණ්ඩාගාරයට ලබා ගැනීමට අයවැය ලේඛනයේ ප්‍රකාශ කළා. ඊටම වැදගත්. ඒ තාම හමාර නෑ. ඒ මුල් ගිය තැන් ඒ කෙසේ වීදී ගියාද කියලා සොයා බලන්න. ඔබතුමාලගේ ආණ්ඩුකාරතුමා මහ බැංකුවේ අධිපතිතුමා තාම ලංකාවට එන්නේ නැහැ. මේ ඔබතුමාලගේ මුදුන් මල්කඩ මහ බැංකුවේ ඉහළින්ම තියපු කෙනා. එයා කොයි රටේ හැංගිලා ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඔබතුමාලා දන්න කොයි රටේද හැංගලා තියෙන්නේ කියලා. ඒක නිසා මම ඉතාම ඕනෑකමින් ඒ ටික සඳහන් කරේ. මොකද අපේ මධ්‍යම බැංකුව මහා බැංකුවට එවැනි මහා විනාශයක් සිදු වෙන බලන් හිටපු ආණ්ඩුවක්. ඉතින් අද ඔබ ඇවිල්ලා කතා කරන්නේ මූල්‍ය සාධාරණකම ගැන. මම කතාව අවසන් කරමින් ගරු කතානායකතුමනි, අවසානයේදී මම අවධානය යොමු කරන්න කැමති ගරු මුදල් ඇමතිතුමන් ඒ වගේම විරුද්ධ පක්ෂයේ ගරු මන්ත්‍රීතුමලාගේ I wish to bring to the notice of this House on the latest findings of Professor David Card, the 2021 Nobel Prize winner in economics. He and his colleagues' research work has established that the minimum wage helps to create more jobs, more economic power, more purchasing power. This new finding definitely is totally in contrary to the established economic dogmas. That is why we don't want to trust or encourage the පොතේ ගුරුවාදය. මේ අවම ආදාය මාර්ග පිළිගනිමින් තමයි අපේ ඉදිරියට ගමන් කරන්නේ. අපේ අඩුම ආදායම් ලබන අමාරුවෙන් ජීවත් වෙන ජනතාවගේ ප්‍රශ්නයට සුවිශේෂව අවධානය යොමු කරන්න මේ අයවැය ලේඛනයේ උත්සාහය ඉතා පැහැදිලිව පෙන්වුම් කරලා තිබෙනවා. ඒට තවත් අපිට එකතු කර හැකි සෑම ශක්තියක්ම ඉදිරි කාලේ එකතු කරන්නට ඕනේ. මොකද අඩුම ආදායම් ලබන ජනතාව තමයි වැඩිම මේ පීඩනයට මුහුණ දෙන්නේ. ඒ වගේම අනාගත ශ්‍රී ලංකාව වෙනුවෙන් කෘෂි කර්මාන්තයට වාරි කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් අයවැය ලේඛනයෙන් ලබා දීලා තිබෙනවා. ගොවි ජනතාවට ලබාගත හැකි වැඩි ආදාය මාර්ග ඇති කිරීම සඳහා පසුගිය කාලෙම ස්ථාවර මිල වැඩි කිරීමක් කරා. ඒ තුලින් ඔවුන්ගේ ආදාය මාර්ග වැඩි වුණා. අපි සමාව ධර්මයේ ප්‍රතික්ෂේප නොකර අපේ ගමේ සිට ග්‍රාමීය ආර්ථිකය යලි පණිගන්වන දැවැන්ත උත්සාහයකට අවතීර්ණ වෙමු. අයවැය ලේඛනය අද ඉදිරිපත් කරලා මේ විවාද කරන අවස්ථාවේදී අපි සමස්ත අයවැය ලෙස බලන ලෙසත් ඉතාම පොඩි කෑලි අල්ලාගෙන එදිනදාට ලැබෙන ප්‍රවෘත්ති කීපයක් අලලාගෙන විරුද්ධ පක්ෂය මේ ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික කළමනාකරණය මෙලෙස විවේචනයට ලක් කරන්නට නැගී සිටීම ගැන පොදු ජනතාවගේ පැත්තෙන් ලබා දෙන සහනමය අයවැයි කියවා බලන ලෙස යළිත් සඳහන් කරමින් උට්ටාන වතෝ සතිමතා උට්ටාන වීරයෙන් අතිශයෙන් ඇති මිනිස්සු එකතු වී දියුණු රටක් ලෙස ශ්‍රී ලංකාව උසවා තබා ආරක්ෂා කිරීමට අපි කැපවෙමු. ස්තුතියි ගරු කතානායක.